සංසාරේ පිය සටහන් අමතකව ගිය ඉරිතැලුණු ජීවන ගමනේ ඉඩෝර බිම නිවාලන අක් වැස්සක්ව සිසිල දෙන යථාර්ථවාදී චින්තනයේ සෙත් ස්වරය සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ විමසුමෙන් සඳ සිළුමින සැම සිත සුව පිණිස සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව අයිබෝවන් 12 මහක් ගෙවිලා උදා වුණු නව වසරේ පළමු පුන් පොහෝ දිනය. මේ දුරුත්තේ මේ සැනසිලිදායක නිස්කලංක පුණ්‍යවන්ත උදෑසන අපි හිතින් පේවෙලා අදත් සූදානම් වෙමු මේ මහ වන්දනාචාරිකාවේ නිරත වන්න කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉඳුරාගාරේ ධම්මරතන අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගේ අනුදැනුමින් අදත් සිටි FM සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව සඳ සිළුමින මාස ගානක් තිස්සේ අපි ගී පද වැල්වල තියෙන රසය අහුලනවා. විවේචනය කියන්නේ එකක්, විචාරය කියන්නේ තව එකක්, වින්දනය කියන්නේ වෙන එකක්. අපි රසපද අහුලනකොට අපිට දැනෙන දේ වින්දනය. අපිට දැනෙන දේ දන්නවන්ඩ වෑයම් කරන විදිහ විස්තර කරන එක විචාරය. ඒක අඩුපාඩුකම් හොයන එක විවේචනය. සඳ සිළුමිනේ වෑයම වෙන්නේ පෙදෙහි රස හවු විඳිනා දුලබ දෙනතා යයි කවුසිළුමිනට පෙර කාව්‍යාදර්ශයට පසු ලියවෙච්ච සියබස් ලකරෙහි කී කරුණ වෙනුවෙන් පෙනී හිටින්ට. තවත් පැහැදිලි කරලා කියනවනම් පෙදෙහි රසහව් පද්‍යයේ රස සහ භාව හඳුනාගන්නා විදිහ පමණක් නෙවෙයි හඳුනාගත්ත විදිහ ගැන කතා කරන්න තමයි අපිට සඳ සිළුමිනේ වෑයමක් යොදන්නේ. අද වෙනකොට ලැබෙන තොරතුරු අනුව සඳ සිළුමින ශ්‍රාවකයෝ ඔවුන්ගේ රසභාව හොයා යන මං ඉසව් වෙනස් කරලා නව මං ඉසව් ඔස්සේ භාව ප්‍රකම්පණය උදෙසා වන විභාව අනුභාව ව්‍යභිචාරී භාවයන් ස්ථායී භාවයන් සහ සාත්වික භාවයන් සොයමින් අත්දැකීමින් යනවා. රටක් වෙනස් කරන්න මිනිසුන්ගේ භාවාතිශය භාවය මෙන්ම භාවපූර්ණ භාවයද වැදගත් වෙනවා. රසපූර්ණ ජනතාවක්, රසඥපූර්ණ ජනතාවක්, රසඥතාවෙන් සමන්විත ජනතාවක් වෙයි නම් ඒ රට වඩා සබුද්ධිකයි. ඒක නිසා මේ වෑයම රටක යහපත උදෙසා, තවත් දෙකින් කියනවා නම් රටේ පැවැත්ම උදෙසා ප්‍රජාව කිසියම් ආකාරයක රසපූර්ණ තැනකට ගෙන ඒම සඳහායි. සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව අපේ ස්වාමින් වහන්ස එදා දීපංකර පාදමූලයේ අර මහනෙල් මල් මිට අරගෙන වැඳ වැටුණු සුමිත්තා එදා ඇගේ ප්‍රාර්ථනය එතැන් සිට ලොවක් සුවපත් කරපු අනික් පැත්තෙන් මහ පොළොවක් කම්පා කරපු සුන්දරම සංවේදීම ආදර කතා මාලාවක් ආරම්භ කළානේ. සංසාරේ අනන්ත දුක් විඳින්න සිද්ධ වෙන බව දැන දැනම ඇය ඔහුටම ප්‍රේම කළානේ.
ඔහුවම ප්‍රාර්ථනා කළානේ. ඔහු චද්දන්ත හස්තියා වන විට ඇය සුභද්‍රා වුණා. ඔහු සඳකිඳුරා වන විට ඒ මරණයත් සමග ඇය ලසොවින් හැඬුව වැළපුණ ප්‍රේමණීය කිඳුරිය බවට පත් වුණානේ අපේ හාමුදුරනේ. ඔව්. සංගීතයත් පදපෙළත් ගායනයත් ඒ කියන්නේ සුගායන හඬත් සියල්ල එකට එකතු වුණොත් ඖචිත්‍ය ගුණ පූර්ණ නිර්මාණයක් ගොඩනගන්න පුළුවන්. ඖචිත්‍ය ගුණය කියලා කියන්නේ උචිත භාවය. සාමාන්‍යයෙන් සමහර පද පෙළවල ගයන ගැයුම ප්‍රමුඛ වෙද්දී සංගීතයට ලොකු තැනක් දෙන්නේ නැහැ. ලොකු තැනක් නොදෙන්නේ ගැයුමට, හඬට, පද පෙළට වැඩි තැනක් දිය යුතු තැන්වලදී. ඒත් ඒ ගැයුමත් එක්ක කිසියම් ආකාරයක ගැයුමට සාපේක්ෂ සාධාරණයක් සංගීතයෙන් ඉෂ්ට වෙනවා නම් අපිට සැබවින්ම ඒ සංගීතය ගැන කතා නොකර බෑ. ඒක නිසා මනස්කාන්ත සංගීතයකින්ද අයස්කාන්ත හඬකින්ද මනරම් පද පෙළකින්ද සමන්විත ගීයක් පිළිබඳව එහි ඉන් පෙරී එන රසය පිළිබඳව කතා කරමු. ලසුවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ ලසුවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ සඳගිරිසේ කිඳුරියද මේ සෝකෙන් වළපුනා තනි වී වනේ තනි වී වනේ ලසුවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ. ප්‍රේමය කියලා කියන්නේ අපි මාස ගාණක් තිස්සේ කතා කරපු මනෝභාවයක්. ඔබත් අසලා තියෙන මාත් අසලා තියෙන ඔබත් කියවලා තියෙන මාත් කියවලා තියෙන චන්දකින්නර ජාතකයේ සඳ කිඳුරුදාවෙහි කිඳුරිය වැළපෙන්නේ උගුලකට හසු වෙලා. ප්‍රේමය කියලා කියන ගමන් මගේ අපමණ උගුල් නුවරුන් තනාලෝ උගුලේ වැටුණු කිඳුරිය දැවෙන්නේ හැවිලි හවමින් වනය දෙවනත් කරන්න තරම් දුකකින් හඬනව වැළපෙනව පමණක් නෙවෙයි කඳුළු ගංගාවක් ඒත් එක්ක තියෙන්නේ ඈ උගුලට හසුවීම පිළිබඳව නෙවෙයි. ඇගේ උගුල් හසුවීම එහෙමත් නැත්නම් ඈ උගුලට හසුවීම වඩාත් ඛේදජනක වන්නේ ඇගේ ප්‍රේමවන්තයා ඇගේ පෙම්වතා ඇයට අහිමි වේදෝ යන වේදනාවෙන්. ඒක හින්දම ප්‍රේමය වනාහි විරහයෙන් කෙලවර වන්නක්ද කියලත් හිතෙන තරමටම ප්‍රේමය දුක්ඛාන්තයක්ද කියලා වෙලාවකට හිතෙනවා. ජීවිත කාලයක් පුරාවටම ආදරය අත්දකින මිනිස්සු අවුරුදු 80න් 90න් තමන්ගේ ප්‍රේමවන්තිය භාර්යාවක් වෙලා භාර්යාව අම්මා කෙනෙක් වෙලා අත ඇරලා යන දවසටත් මහා හයියෙන් අඬනවා. අවුරුදු 17න් 18න් කසාද බැඳ එතෙම් අම්මා කෙනෙක් අවුරුදු 80 වෙනකන් එකට ජීවත් වෙච්ච තමන්ගේ ස්වාමි පුරුෂයා
අවුරුදු 85න් මේ යන වෙලාවේදී ඉක්කි ගගහා අඬනවා. ඒ ආදරයේ, ප්‍රේමයේ, රැකවරණයේ ආස්වාදය. ගනවන තලාවේ දඩයම් සොයා ගනවන තලාවේ දඩයම් සොයා නුවරුන් තනාලු උගුලේ වැටි කිඳුරිය දැවෙන්නේ ප්‍රාණය යදින්නේ හැවිලි හවමින් අනේ වරල සිඳිමින් හිසේ ලසොවින් කිඳුරියකට කිඳුරෙක් නැති වුනහම විතරක් නෙමෙයි. අදත් එදත් ආදරයට ආදරයක් අහිමි වෙච්චහම ඒක ශෝකජනක උත්පාදයක් මිසක් තවත් දෙයක් නෙවෙයි. ආදරය කියන්නේ බන්ධනයක්. ප්‍රේමය කියන්නේ බන්ධනයක්. මේවා නිවනත් එක්ක ගලපන්න ලේසි නෑ. මගේ බුදුහාමුදුරුවෝ ප්‍රේමය, බන්ධනය, ආදරය ලෞකික ජීවිතයේදී අගය නොකළ නෙවෙයි. එහෙත් ලෝකෝත්තර ජීවිතයේදී බන්ධනය උන්වහන්සේ අනුමත කළේ නැහැ. කොටින්ම කියනවා නම් බුදු පියාණන් වහන්සේගේ දේශනාව නොබැඳි ප්‍රේමයක්. නොබැඳි ප්‍රේමයක් තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන්. බන්ධන ප්‍රේමය ලෞකිකයි. ඒත් නිර්බන්ධන ප්‍රේමය නැත්තම් නොබැඳි ප්‍රේමය ලෝකෝත්තරයි. ලෝකෝත්තර ප්‍රේමයක් තියෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන්. ප්‍රේමය කියලා කියන්නේ මනෝභාවයක්. කීසරයක් කියන්නද ඒක? ඒ මනෝභාවයේ විදි තියෙනවා. ඒ මනෝභාවයේහි ප්‍රකාරයන් තියෙනවා. ඒ අනුව බලාගෙන ගියාම ලෝකෝත්තර මනෝභාවයක, ලෝකෝත්තර ප්‍රේමයක නොබැඳි ප්‍රේමයක් නම් කරන්න පුළුවන්. සටහන් කරන්න පුළුවන්. අතෑරලා යනවයි කියලා කියන එක පටන් ගන්න දවසේම තේරුම් ගත්තාම පුදුමාකාර ආදරණීය ජීවිතයක් මවා ගන්න පුළුවන්. ඒ නිර්මාණය කරගත්ත මවාගත්ත ආදරණීය ජීවිතේ අවබෝධය විසින් සවියක් ලබා දීලා අවබෝධය විසින් රැකවරණක් ලබා දෙනවා. ඒක හින්දා අතහැරලා දාලා යන ඕනෑම තප්පරයකදී සුබ ගමන් කියන්න පුළුවන් තරම් මනස දියුණුයි. ඒ වගේ වෙලාවක අපි කවුරුත් ඉන්නේ යන්න. අපි කවුරුත් අහු වෙනවා උගුල් වලට. ඇත්තටම පවතින්නේ නැති වෙන්න. ප්‍රවර්තනය කියන්නේ නිවර්තනයේ තවත් එක්තරා අවස්ථාවක්. නැවැත්ම කියන්නේ පැවැත්මේ අවසානයක්. පවතින කියලා කියන්නේ නවතින කියන එකේ පෙර අවස්ථාව. නවතිනවා කියන්නේ පවතිනවා කියන එකේ අවසන් අවස්ථාව. මේක තේරුම් ගන්න ඕනේ මනසින්, ගැඹුරින්, සබුද්ධික භාවයෙන්, ප්‍රඥාවෙන්. ඒක උගත්කමේ මායිමකට හසු වෙන දෙයක් නෙවෙයි. භාවාතිශය මනසකට, එහෙමත් නැත්නම් හැඟීම්බර මනසකට ප්‍රේමයේ තවත් එක්තරා ආස්වාදයක්. ඒ ආස්වාදයේ වේලාවකට සම්භෝග ශෘංගාරයක් හැටියටත්, තවත් වේලාවකට විප්‍රලම්භ ශෘංගාරයක් හැටියටත් අපි අත්දකිනවා. ප්‍රේමය ඇති වුණාම විඳින වින්දනය වගේම ප්‍රේමය නැති වුණාම අපි විඳින වේදනාවේ වින්දනයත් වින්දනයක්ම තමයි. ඒකටයි විප්‍රලම්භ ශෘංගාරය කියලා කවියේ සඳහන් වෙන්නේ. ඒ කෙසේ වෙතත් අතාරින්න ඉපදිච්ච අපිට අතාරින එක පොළොව පලාගෙන යන තරම්ම වේදනාවක් වෙන්නේ භෞතිකව ඒක අල්ලගත්තොත් විතරයි. වනයේ හැවිලි හවමින්, වනය දෙවනත් කරමින්, නුවරුන් තනාලු උගුලේ වැටුණු සඳ කිඳුරිය, සඳ කිඳුරා සොයා අඬන්නේ, වැළපෙන්නේ එලෙසයි. දිය කඳුරු දෑලේ මනරම් රැඟුම් දිය කඳුරු දෑලේ මනරම් රැඟුම්
මං ගියා ඊයේ ධර්ම දේශනාවකට. ඒ වෙලාවේදී මං දැක්කා ධර්මාසනේ ගාව පූසෙක් නිදාගෙන ඉන්නවා. පන්සලේ හාමුදුරන්ගෙන් මං ඇහැව්වා මේ පූසා නිදාගෙන ඉන්නේ ඔළුවට අතක් තියාගෙන මිනිස්සෙක් වගේ. ටිකක් වෙනස් කියලා. උන්වහන්සේ ලස්සන කතාවක් මට කිව්වා. මේ පූසා දවස් 3-4ක ඉඳලා තමයි ඔහොම ඉන්නේ. ඊට කලින් ඒ පූසා කොයි වෙලාවෙත් සෙල්ලම් කර කර හිටියේ. මේ ලස්සන පූසා වගේම තව පූසෙක් හිටියා. ඒ පූසයි මේ පූසයි සෙල්ලම් කර කර තමයි හිටියේ පුංචි කාලේ ඉඳලා. ඒ අයියයි නංගි හැමදාම එක ළඟ නිදන්නේ. තුරුළු වෙලා නිදන්නේ. නටනවා, සෙල්ලම් කරනවා, හොඳට කනවා, සන්තෝෂෙන් ඉන්නවා කියලා. ඒත් පන්සලට ආපු උපාසක කෙනෙක් මේ දෙන්න වෙන් කරලා මට තේරෙන්නේ උපාසකක මේ පරිදිය කොතනද කියලා. ඒ පූසා ඉද්දි අනිත් පූසා ගෙදර අරන් ගිහින් ඒ පූසා දුකින් ඇති. මේ පූසා ගොඩාක් දුකින්. නටන්නේ නෑ, සෙල්ලම් කරන්නේ නෑ, කන්නේ නෑ, බලාගත්තාත් ඒ බලාගෙන ඉන්නවා. මේ ගොඩක් ඈත කතාවක් නෙවෙයි. කොළොන්නාවේ ශ්‍රී බෝධි විහාරේ බොරැල්ලේ කෝවිද හාමුදුරුවන්ගේ පන්සලේ මට මතක් වුණා සඳ කිඳුරි අඬන ඇඬුම වලප්නා වැළපුම. මේ ප්‍රේමයයි, ප්‍රේමයේ ඛේදවාචකයයි, ආදරයයි, ආදරයේ දුක්ඛාන්තයයි. ඒ ලෞකික ප්‍රේමයයි, අත හැර යා නොහැකි බන්ධනයයි. ලසුවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ. ලසුවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ. සඳගිරිසේ කිඳුරියද මේ සෝකෙන් වලප්නා තනි වී වනේ, තනි වී වනේ. ලසුවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ.
දිය කඳුරු දෑලේ මනරම් රැඟුම් දිය කඳුරු දෑලේ මනරම් රැඟුම් මිහිරෙන් නුදම් වූ ලියගී ගයා වනලිය පෙළෙන්නේ නුවරුන් සොයන්නේ අසනි වර්ෂාවටේ දෙරණකින් දෙවේ ලසොවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ ලසොවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ සඳගිරිසේ කිඳුරියද මේ සෝකෙන් වළක්නා තනි වී වනේ තනි වී වනේ ලසොවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව. අපේ ගෞරවනීය ඉඳුරාගාරයේ ධම්මරතන මාහිමිපාණන් වහන්ස දවස හඳුනා ගන්න උදාසනක් ප්‍රයෝජනවත් වෙනවා වගේ දරුවන් නිසා මිනිසුන් හඳුනා ගන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. දරුවෝ ටික යහපත්ව හදාගන්න තියෙන හොඳම ක්‍රමය දරුවන්ට සතුටින් ඉන්න සැලැස්වීම වුණාට අද දරුවෝ කී දෙනෙක් නොසතුටින්ද අපේ හාමුදුරනේ. අද මේ අවුරුද්දේ පළවෙනි පෝය දවස. අනේ මේ දවසේවත් අපේ අම්මා තාත්තා නෑදෑයෙක් සහෝදරයෙක් අපිව එක්කගෙන යන්න නෙවෙයි බලලා හදලා යන්න එයි කියලා මහමග දිහා බලාගෙන ඉන්න දරුවෝ කී දෙනෙක් ඉන්නවද ළමා නිවාසවල. දෙමව්පියන්ට පුළුවන් වුණාට අපේ හාමුදුරනේ දරුවන්ට බැහැනේ දික්කසාද වෙන්න. දෙමව්පියන්ට රටගම දාලා යන්න පුළුවන් වුණාට දරුවන්ට බැහැනේ විදේශ ගමන් බලපත්‍ර හදාගෙන රටගම දාලා යන්න. දරුවෝ කොහේ යන්නද? මවක් පියෙක් ජීවිතයකට පවුලකට බැඳ තබන නැංගුරම දරුවෝ කියලා නොහිතිච්ච දෙමව්පියෝ කී දෙනෙක් අද අපේ සමාජයේ ඉන්නවද අපේ හාමුදුරනේ? ඉතින් අපේ ස්වාමින් වහන්සේ සමහර දරුවෝ අහසින් පොළවට කඩා වැටිලාද? තාත්තෙකුට අම්මෙකුට දරුවෙක් බිහිවිච්චාම ඒ දරුවා අයිති වෙන්නේ ඒ තාත්තටයි අම්මටයි විතරක් නෙවෙයි. අපි මෙහෙම මීට කලිනුත් කියලා තියෙනවා. දරුවෙක් මේ ලොවට උත්පාද වුණාට පස්සේ දරුවා බිහි වෙන්නේ තාත්තගේ අතට නෙවෙයිනේ. වෛද්‍යවරුන්ගේ අතට, වෛද්‍යවරියන්ගේ අතට. එතන ඉඳලා රැකබලා ගන්නේ සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින්නේ. ඉතින් එහෙමනම් ඒ දරුවා අයිති අම්මට අප්පච්චිට විතරද? දරුවට උගන්වන්නේ අකුරු කරවන්නේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයිනේ. දරුවට උගන්වන්න පොත්පත් ලියන්නේ අම්මා අප්පච්චි නෙමෙයිනේ. දරුවන්ට කණ්ඩ සියලුම ආහාර පාන ඇඳුම් පැළඳුම් සපයන්නේ තාත්තා අම්මා නෙමෙයිනේ. සල්ලි දීලා ගත්තත් නිර්මාණය කරන්නේ ඔවුන් නෙමෙයිනේ. එහෙනම් දරුවෝ අයිති රටට. දරුවෝ නිර්මාණය වෙන්නේ, දරුවෝ බිහි වෙන්නේ රටේ අවශ්‍යතාවට. කවුරු හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ළමයි ලොකු වෙලා කවදා හරි දවසක අපිව රැකබලා ගනී කියලා විතරක් හිතනවා නම් ඒක තරමක ආත්මార్థකාමී සිතුවිල්ල. හැබැයි හුඟක් අම්මලා එහෙම හිතන්නේ. හුඟක් තාත්තලත් එහෙම හිතන්නේ. Tamanටත් සලකාවි ඒත් රටට වටින දරුවෙක් කරන්නනේ අම්මා අප්පච්චි දරුවව හදන්නේ. එහෙව් දරුවෝ බිහි වුණාට පස්සේ කොටස් දෙක තුනකට බෙදෙනවා. ජන වර්ග වශයෙන්, ජාතිකත්ව වශයෙන්,
ආගමිකත්ව වශයෙන් වර්ග වෙනවා. ඒ අතරවාරේ ලොකු පොඩි වශයෙන් වර්ග වෙනවා. මං කියන්නේ සල්ලිකාරකම් සහ දුප්පත්කම් කියලා කොටස් දෙකකට බෙදෙනවා. එහෙම වෙච්චාම සමහර දරුවෙක් හදාගන්න වඩාගන්න බැරි වෙච්චාම ඒ දරුවෝ අනාථ වෙනවා. අසරණ වෙනවා. ඒත් ඒ දරුවන්ටත් අතපය 4ක්. මහා මන්දිරයේ උපදින දරුවන්ටත් අතපය 4ක්. ඔහුටත් හිසක්, මොහුටත් හිසක්. ඔහුත් රට ගොඩනගාවි අනාගතයට, මොහුත් රට ගොඩනගාවි අනාගතයට. දරුවා අයහපත් පරිසරයක ගොඩනැගුණාම ඒ අයහපත් පරිසරය විසින් දරුවව අයහපත් පුද්ගලයෙක් බවට පත් කරවන එක වළක්වන්න බෑ. ඒක ස්වභාවය. ඒත් රටක් හැටියට වගවීමක් නැද්ද හැම දරුවෙක්ම අපේ දරුවෙක් වගේ සලකන්න? අපි කොච්චර විවේචනය කෙරුවත්, කොච්චර හොඳත් නොහොඳත් විශේෂයෙන්ම කතා කළත්, බොහෝ රටවල, සල්ලිකාර රටවල, ධනවත් රටවල හැම දරුවෙක්ම රටේ දරුවෙක් හැටියට පිළිගන්නවා. ඒ දරුවන්ට කණ්ඩ බොණ්ඩ ඉඳ හිටින්න පමණක් නෙවෙයි, ආදරේ රැකවරණයත් ලැබෙනවා. උන්ට අධ්‍යාපනය නොඅඩුව ලැබෙනවා. මේ බුදුන් තෙවරක් වැඩිය කීප විටක් බුදු පාමුල පිදුණු රටේ අනාථ නිවාසවලට අමතරව අපිට තියෙනවා වැඩිහිටි නිවාස. වැඩිහිටි නිවාස වලට අමතරව තියෙනවා අනාථ නිවාස. ඒ කියන්නේ ළමා නිවාස. ලෝකේ පිළිගත් සම්ප්‍රදාය තමයි දරුවෙක් රැඳෙන්න ඕනේ, දරුවෙක් රැකෙන්න ඕනේ තමාගේම ඥාතීන් ගාව කියලා. ඒත් රටක් හැටියට අපිට තාමත් පුළුවන් වෙලා නැහැ සියලු දරුවෝ තමන්ගේම දෙමව්පියන් ගාව රැකවරණය ලබා දෙනවායි කියලා කියන තැනට ගන්න. එහෙම නැත්නම් රටක් හැටියට තාමත් අපිට පුළුවන් වෙලා නැහැ ඒ දරුවන්ට අම්මා අප්පච්චිකින් ලැබෙන තරම් ආදරයක් හෝ රැකවරණයක් ලබා දෙන්න. අදට වඩා භයානක අත්දැකීමක් වෙන්නේ හෙටට. මේ නිසි පරිදි පෝෂණය නොලද්දා වූද, නිසි පරිදි ශික්ෂණය නොලද්දා වූද දරුවෝ තවත් අවුරුදු 15ක් 20ක් විතර යනකොට මෙරටේ ක්‍රියාධරයන් වේවි. අපරාධකාරයන් බවට පත් වුණොත් ඒ අපරාධය ගොදුරු බවට පත් වෙන්නේ ඔබත් මමත්. ඒක නිසා රටක් හැටියට දරුවන් පිළිබඳ වගවීමක් අපිට තියෙනවා. මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවක් දරුවොයි මෙලොවේ නුඹලා පුන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පත බැඳුනේ අහසින් පොළොවට මන්දිර වාසල පැල්පත් අගුපිල් එක එක තැන්වල එක එක්කෙනා. එක්කෙනෙක් කිරිල්ලලා අඬද්දි තව එක්කෙනෙක් ඉල්ලන්නේ හඳ. එක්කෙනෙක් නිදන්න පැදුරු කඩමාල්ලක් නැතුව සීතලට ගුලි වෙලා අඬද්දි තව එක්කෙනෙක් ඉල්ලන්නේ AC. තව එක්කෙනෙක් නැගිට ගන්න බැරි තරම් අසනීප වෙලා බෙහෙත් ඉල්ලද්දී තවත් එක්කෙනෙක් අඬන්නේ රස මසවුලෙන් පිරි බොජොන්. මේ සමාජ විෂමතාව එක්ක රටක් කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද? අහසින් පොළොවට කඩා වැටිලත් අම්මා තාත්තා නැදන්නේ මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ. අහසින් පොළොවට කඩා වැටෙන්නේ නෑ කවදාක්වත් දරුවෙක්. ඒත් සමහර දරුවෝ අහසින් වැටලද කියලා හිතෙනවා.
තාත්තා කවුද කියලා දන්නේ නැහැ. අම්මා අපැහැදිලි. අම්මා පැහැදිලි නැහැ. ඉන්නේ කොහෙද දන්නේ නැහැ. කොහේ ගියාද දන්නේ නැහැ. ඇත්තටම මව් කුසකින් බිහි වුණාද, පියෙකු නිසා බිහි වුණාද, පිරිමියෙකු නිසා හැදුනද, ගැහණියක කුසින් බිහි වුණාද කියලා හොයන්න බෑ. උප්පැන්න සහතිකයේ හිස්තැන් දෙකක් තියෙන දරුවෙකුට ජීවිතේ කුමක් ඉතුරු වෙයිද? උප්පැන්න සහතිකයේ එක කොටුවක් හරි හිස්නම් ඒ දරුවට කොයිතරම් පීඩාවක් ජීවිත කාලය පුරාවටම දැනේද? ජීවත්ව ඉන්න අම්මා අප්පච්චි නැති වුනහම විඳින වේදනාව කිසියම් ආකාරයක යුක්ති සහගත සහ සාධාරණයක් තියෙනවා. අඩුම ගානේ බිත්තියේ එල්ලපු පින්තූරයක් අම්මගේ හරි තාත්තගේ හරි නමින් තියෙනවා. ඒත් අම්මා තාත්තගේ පින්තූර බිත්තියවත් හොයාගන්න නැති දරුවෙක් අම්මා තාත්තගේ නම් මොනවද කියලා උප්පැන්න සහතිකින්වත් හොයාගන්න බැරි දරුවෙක්. එහෙම වෙච්චාම ජීවිතේ වාසනාව ඉතුරු වෙන්නේ නැහැ. එකී අවාසනාවන්ත තත්ත්වයක් එක්ක ඒ ජීවිතයේ අවාසනාව බලපන්නේ දරුවටම නෙමෙයි. දරුවගේ ඥාතීන් සනුහරයටත් නෙවෙයි. දරුවා පදිංචි වෙලා ඉන්න පළාතටත් නෙවෙයි. සමස්ත රටටම. ඇත්තටම ඉතිහාසය හදාරගෙන ගියාම එහෙම අගුපිල්වල අම්මා තාත්තා අපැහැදිලි දරුවෝ අතර දාර්ශනිකයෝ පහළ වෙලා තියෙනවා. අම්මා තාත්තා හරියට දන්නේ නැති දරුවන් අතර ඉහළ ගණයේ වෘත්තිකයන් පහළ වෙලා තියෙනවා. ඒ වගේම ලෝකේ පාලනය කරපු රටවල් වෙනස් කරපු දෙවන්ත රාජ්‍ය නායකයෝ ඒ අතර ඉඳලා තියෙනවා. ඒක නිසා දරුවෙක් වටින්නේ උපදින අම්මගේ තාත්තගේ නමට සහ වාසගමට අනුව නෙවෙයි. ඕන් උපදින පරම්පරාව, වර්ගය, පළාත හා රට මත නෙවෙයි. අතපය හතරම තියෙනවා නම්, ඇස්කන් නාස් නිවැරදිව වැඩ කරනවා නම්, නිරෝගී ඇඟක් නම් ඒ දරුවා ගැහැණු ඇඟක් වේවා, පිරිමි ඇඟක් වේවා වටින්නේ ලෝකයටයි, රටටයි, ප්‍රජාවටයි. ඔවුන් රැකගන්න එක වගකීමක් නෙවෙයි, රටක වගවීමක්. ඒක නිසා කොයි දරුවත් දරුවෝ තමයි. කොයි දරුවත් දරුවෝයි මෙලොවේ. අපි ඔවුන්ව රැකගන්නම වෑයම් කරමු. ඔවුන් අපේම දරුවෝ. අහසින් පොළොවට කඩා වැටිලත් අම්මා තාත්තා නෑදන්නේ. මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ. මන්දිර වාසල පැල්පත අගුපිල කොයි දරුවත් දරුවොයි මෙලොවේ. නුඹලා තුන්නා නිසාද මේ ගෙට අනාථ නිවසයි පත බැඳුනේ. අහසින් පොළොවට කඩා වැටිලද අම්මා තාත්තා නෑදන්නේ. මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ.
දෙතිය රස මසවුලු මව්වර දරුවනිකින් නොමේ කුස පිරුණේ නැති බැරිකම් මැද අහක දමන්නද නුඹේ මවුලා මැදේ කිරි කෙරුණේ අහසින් පොළොවට කඩා වැටිලද අම්මා තාත්තා නෑදන්නේ මව්පිය සෙනෙහස හොරුගෙනහිල්ලද පුංචි පුතේ මගේ පුංචි දුවේ සඳ මඩලේ ඔබ දුටුව අසිරිය එදා හියන් සඳ මඩලේ හියන් සඳ මඩලේ සම්සිලුමින පෝදා ගේය පද වන්දනාව සෑම පුරපසළොස්වක බොහෝ දිනකම උදෑසන 7 සිට සිටි FM වෙතින් සම්සිත සුව පිණිස සම්සිලුමින අද දුරුතු පුරපසළොස්වක පොහෝ දිනේ ඔබ සඳ සිළුමින පෝදා ගේය පද වන්දනාව සමග දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි අම්මා සොඳුරි නුඹයි අම්මා. අපේ ස්වාමින් වහන්සේ අද කාන්තාව විමුක්තිය සොයාගෙන අවසන්ද කියලා සමහර වෙලාවට අපට හිතෙනවා. මොකද පිරිමි ගැවසෙන සියලුම ක්ෂේත්‍රවල අද කාන්තාව උරෙනුර ගැටිලා පිරිමි එක්ක වැඩ කරනවනේ. අජටාකාශයේ රාජ්‍ය පාලනයේ යුද්ධ මෙහෙයුම්වල ආර්ථික මර්මස්ථානවල ස්ත්‍රීන්ගේ වහල් භාවය සිඳ බිඳ දමලා ඒ අය වැඩ කරනවා. නමුත් ඒ තුල විවාහය ඔබ වහන්සේගේම වචන වලින් කියනවා නම් පෞල් ජීවිතේ. අන්න ඒ පෞල් ජීවිතේ යල් පැන ගිය ආයතනයක් කියලා ඇතැම් කාන්තාවන්ට වගේම පිරිමින්ටත් හිතිලා තියෙනවද කියලා හිතෙනවා යම් යම් සමාජ ක්‍රියාකාරකම් දිහා බැලුවට පස්සේ. එවැනි පරිසරයක සිය සෙනෙහබර බිරිඳ අඹුව ඒ සහකාරිය අම්මා බවට පත්වුණු අවස්ථාවක්නේ අපේ හාමුදුරනේ මේ. කොහොමද ඔබ වහන්සේ ඒක අගය කරන්නේ? තොටිල්ල ගාව අඬා පුංචි දැරියක්. ඊටාම් පුංචි. ඒ දැරිය සොඳුරු පුංචි දෝනි. තාමත් පෙරලෙන්නේ නෑ. ඇස් ඇරලනේ. කෙස්ස කපලනේ. මේ පුංචි දෝනි තවත් ටිකක් දවසක් ගියාට පස්සේ ලස්සන පොඩි දුවක් දුවන පනින ඒ දෝනි දුව තවත් ටිකක් දවස් ගියාට පස්සේ දුව ලස්සනට හැදෙනවා. ලස්සනට අග්බඹරුවන් කේශ කලාපය ලස්සන ඇඟපත ටික දවසකින් භද්‍ර යෞවන වියට එළඹෙනවා. එතකොට යොවුන් වියේ යුවතියක් කුමාරිකාවක්. තවත් ටික දවසකින් ශිෂ්‍යාවක්. උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. තවත් ටික දවසකින් විද්‍යාර්ථිනියක්. තවත් ටික දවසකින් ප්‍රේමවන්තියක්.
තවත් ටික දවසකින් ඈ භාර්යාවක්. තව ටික දවසකින් ඈ මවක්. තවත් ටික කාලයක් ගියාට පස්සේ ඈ ආච්චි අම්මා කෙනෙක්. තවත් ටික දවසකින් ඈ මිත්තණියක්. ඒ ජීවිතේ පියවර. ගැහණියකගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ, පිරිමි බලාපොරොත්තු වෙන්නේ ආදරය. පිරිමියෙකුගෙන් ගැහණු බලාපොරොත්තු වෙන්නේ, ස්වාමි පුරුෂයෙකුගෙන් භාර්යාවරු බලාපොරොත්තු වෙන්නේ රැකවරණය. ඒ කියලා කියන්නේ ස්වාමි පුරුෂයාගෙන් ආදරණීය රැකවරණය, භාර්යාවගෙන් රැකවරණය සහිත ආදරය. මේ එකිනෙකට පිදෙන ආදරය වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ ලබලා නෙමෙයි, පුදණ්ඩ අවස්ථාව ලබලා. ගැහණියක් වැඩියෙන්ම සතුටු වෙන්නේ ආදරය ලබලා නෙමෙයි. ගැහණිය අංක 1ට සතුටු වෙන්නේ ආදරය පුදණ්ඩ අවස්ථාවක් ලබලා. අංක 2ට සතුටු වෙන්නේ ආදරය ලබලා. දුව වශයෙන් තාත්තගෙන් අම්මගෙන් ආදරය අයදින ඈ සහෝදර සහෝදරියන්ගෙන් අක්කණන්ගේ වශයෙන් ආදරය ඉල්ලනවා. ටික දවසකින් ප්‍රේමවන්තයෙකුගෙන් ප්‍රේමවන්තියක් හැටියට ආදරය ඉල්ලනවා. ඊට පස්සේ තමයි භාර්යාවක් හැටියට ස්වාමි පුරුෂයාගේ ආදරය අයදින්නේ. ඊට පස්සේ ඇය බලාපොරොත්තු වෙන්නේ, ඉල්ලා හිටින්නේ දරුවන්ගෙන් අම්මා ආදරය. ඇය මිය දෙන්නේ මිත්තණියකගේ ආදරයෙන් පෝෂණය ලැබලා. ඒක හින්දා ගැහණිය යනු ආදරය ලැබෙන තැනැත්තියක් නෙමෙයි, ගැහණිය යනු ආදරයයි. ඇය වැඩියෙන් සතුටු වෙන්නේ ආදරය පිදීමටයි, කැමැත්ත දක්වන්නේ. අපි ස්වාමි පුරුෂයෝ හැටියට හිතුවොත් ඇත්තටම ස්වාමි පුරුෂයා යනු පිරිමියෙක්. ඔහුට ඕනි පුතෙකු වශයෙන්ුත් ආදරය. ඔහුට ඕන තාත්තා කෙනෙකු වශයෙන්ුත් ආදරය. ඔහුට ඕන ස්වාමි පුරුෂයෙකු වශයෙන්ුත් ආදරය. මන් දන්න යුවලක් හිටියා. ඒ දෙන්නම මාව හම්බ වෙන්න එනවා. ආවහම මහත්තයා චුට්ටක් එහා මෙහා වෙනකන් ඉඳලා නෝනා මට කියනවා, අනේ අපේ හාමුදුරුවනේ, අපේ මහත්තයා දෙවියෙක්. සංසාරේවත් පතලා හම්බෙන්නේ නැති උතුම් මිනිහෙක්. මම කවර පිනක් කළාද කියලා මට හිතාගන්න බෑ. මේ වගේ මිනිස්සෙක් මගේ ස්වාමි පුරුෂයා වෙච්ච එක ගැන අපේ හාමුදුරුවනේ කියලා නෝනා කියනවා. නෝනා ඩිංගක් එහා මෙහා වෙනකන් ඉඳලා මහත්තයා මට කියනවා, අනේ අපේ හාමුදුරුවනේ, මේ නෝනා මොන ලෝකෙන් ආපු ගෑණියක්ද කියලා මට හිතාගන්න බෑ. මගේ ජීවිතේ පුදුම තරම් වාසනාවන්ත වුණා. මේ මිනිස් දුවක් නෙමෙයි, මේ දේවතාවියක් කියලා. මේ දෙන්නට දෙන්න මේන තුරාවටම ආදරෙන් හිටියා. ස්වාමි පුරුෂයා මලත් නෝන මහත්තයා තාමත් ඒ ස්වාමි පුරුෂයාට එලෙස්සම නොඅඩුව ආදරෙයි. දූලා දෙන්නයි පුතාලා දෙන්නයි එක්ක තාමත් මියගිය ස්වාමි පුරුෂයාටත් ආදරෙයි. මේක තමයි ජීවිතේ. වෙලාවකට ළඟට ඇවිදිලා ඔළුව අත ගාලා කෙස් අස්සෙන් ඇඟිලි යවලා හිස පිරිමදලා හිස මිරිකලා ඇඟ වහලා බෙහෙත් ටික පොවනකොට දැනෙන්නේ ඒ ළඟ ඉන්නේ අම්මා කියලා. අසනීප වෙලා ඉන්න වෙලාවට වත්තම් කරලා නැගිට්ටවල වැල් කැඩිච්ච ඇඳ උඩ වාඩි වෙලා බත්ගුලි අනා කවනකොට ඒ ළඟ ඉන්නේ භාර්යාව කියලා නෙමෙයි හිතෙන්නේ. ඒ ඉන්නේ අම්මා කියලා. ගමනක් බිමනක් ගිහින් ආවට පස්සේ කහට උගුරක් හදාගෙන ඇවිදිලා වාඩි කරවලා ඩිංග ඩිංග පොවන්න හදනවා නම් ස්වාමි පුරුෂයාට දැනෙන්නේ
ඒ තමන්ගේ භාර්යාව හැටියට නෙවෙයි අම්මා කියලා. ඒක තමයි ස්වභාවය. අම්මා ඕන වෙලාවට අම්මා, භාර්යාව ඕන වෙලාවට භාර්යාව. ඒ විතරක් නෙමෙයි. යෙහෙලියක් ඕන වෙලාවට යෙහෙලියක්. ඒ සියල්ල එකට එකතු වුණොත් ඒ තමයි සාර්ථක භාර්යාව. ආහස මෙන්ලත් චෝදනා පොළොව මෙන්දු උහුලනා. ආහස මෙන්ලත් චෝදනා පොළොව මෙන්දු උහුලනා. මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපැදිලා. සොඳුරියේ නුඹේ සෙනෙහසින් නිමි ලොවේ රජවීලා. දුකේදී දුකක් වෙච්ච වෙලාවට ළඟට ඇවිදිලා අඬන්න පුළුවන්. සැපක් වෙච්ච වෙලාවට ළඟට ඇවිදිලා ළඟ ඉඳන් hina වෙන්න පුළුවන් නම් ඒ අම්මා. ඒ හින්දා වෙන්න ඇති ලංකාවේ හුඟක් මිනිස්සු තමන්ගේ භාර්යාවට දරුවෝ හම්බ වුණාට පස්සේ නම කියලා කතා කරනවා වෙනුවට අම්මේ කියන්නේ. ඒ අම්මකමත් ඉල්ලලා වෙන්න ඇති. ඒ හින්දම වෙන්න ඇති එහෙම භාර්යාවරු දරුවෝ හම්බ වුණාට පස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයාට තාත්තේ කියන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම පුංචි කුටුම්බයක් ඇතුලේ අප්‍රමාණ චෝදනා ලබන්නෙත් ආකාශය වගේ චෝදනා ලබන්නෙත් අම්මලා. පොළොව වගේ දුක් උහුලන්නෙත් අම්මලා. ස්නේහය රඳවා තබා ගන්න පවුල කුටුම්බයක් හැටියට එකට තියාගන්න සකල විද වෑයම් දරන්නෙත් අම්මලා. සිතට සැනසුම් ගේන්නෙත් අම්මලා. බාධා අයින් කරලා වාසනාව ගේන්නෙත් අම්මලා. ඒ අම්මලා භාර්යාවරු. ඉතින් එක ඇඟක් ඇතුලේ අම්මකම භූමිකාවක්. ඒ ඇඟේම භාර්යාකමත් භූමිකාවක්. ඒ ඇඟේම මිතුරුකමත් භූමිකාවක්. ඒක හින්දා භාර්යාවක් හැටියට අම්මාකමයි භාර්යාකමයි මිතුරිකමයි තුනම රඳවා තබාගත්ත කෙනෙක් ගෙදර ඉන්නවා නම් ඒ ගෙදර ඉන්න පිරිමියා වාසනාවන්තෙක්. ලෝකෙ දිනු රට දිනු වාසනාවන්තෙක්. ඒක වාසනාවන්ත විවාහයක්. දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි අම්මා සොඳුරි නුඹයි අම්මා. ආහස මෙන්ලත් චෝදනා පොළොව මෙන්දු උහුලනා. ආහස මෙන්ලත් චෝදනා පොළොව
මෙන්දු පුහුලනා මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපැදිලා සොඳුරියේ නුඹේ සෙනෙහසින් නිමි ලොවේ රජරීලා දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි අම්මා සොඳුරී නුඹයි අම්මා සිතට සැනසුම් කල්පනා ගෙනෙන පාදාවාසනා සිතට සැනසුම් කල්පනා ගෙනෙන පාදාවාසනා තනාටජ් මහලයක් පිවිතුරු සෙනෙහගම් තීරේ නුඹෙරුව අඹාගමි මහද මන්දීරේ දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන් තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි අම්මා සොඳුරී නුඹයි අම්මා සම්සිලුමින පෝදා ගේය පද වන්දනාව කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත දනේ වෙලේ ගොසින් ඉනි හැදුවා නියර දනේ පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනේ පැලේ මෙදා පැල් ලැග්ගා දෙවියෝ දනේ මේ අපේ පෘථග්ජන ජීවිතේ මහ පොළොව එක්ක දුක් විඳපු අපේ හද්දා පිටිසර ගැමියන්ගේ ජන කවියනේ අපේ හාමුදුරනේ බදුළු ඔය ගන්දෑලේ තැන්තැම්වල පාරවල්වල බොරොලු කැට ගැමියන්ට හුරුපුරුදු වුණාට ඒ එන සංචාරකයන්ගේ කකුලට ඒක අපහසුවක් වෙහෙසක් ඒ වෙහෙසට බෙලිමල් දිවෝසුවක් තමයි ඒත් අර රෑ නිදිවරාගෙන කපපු සඳුන් දඬුවල වටිනාකම ඊට පස්සේ බදුළු ඔයේ සුන්දරත්වය උණු උණු බෙලිමල් වතුර පොදක රස අන්න එව්වා හඳුනන ඒවට වශී වුණු දැස්වලට ඒ මිනිස්සුන්ගේ දුක්බර ජීවිතය පෙනුනද නොපෙනුනාද අපේ හාමුදුරනේ බදුල්ල යනකොට විතරක් නෙවෙයි බණ්ඩාරවෙල යනකොට විතරක් නෙවෙයි යාපනයේ යනකොටත් පුත්තලම් පැත්තට යනකොටත් හම්බන්තොටට යනකොටත් සෙන්කඩගල මහනුවරට යනකොටත් අපිට පේනවා කඳුළු විකුණන මිනිස්සු ගැහැණු දාඩිය විකුණන මිනිස්සු ගැහැණු දවසක් මගේ දිනපොතේ මගේ අතින් පුංචි වාක්‍යයක් ලියවුණා ඒ තමයි කැඳ බින්දුව හැදෙන්නේ දාඩිය බින්දුවක්ද කඳුළු බින්දුවක්ද ලේ බින්දුවක්ද එක්වීමෙනි කියලා. පස්සේ දවසකදී මගෙන් ඒක කියවුණා කැඳ බින්දුවක් හැදෙන්නේ දුප්පත් මිනිහෙකුගේ දාඩිය බින්දුවකුයි අහිංසකයෙකුගේ කඳුළු බින්දුවකුයි ගොවියෙකුගේ
දාඩිය බින්දුවකුයි ලේ බින්දුවකුයි එකතු වෙලා කියලා. ඇත්තටම බත්පතට එන පුංචි බත් ඇටයක් කඳුළු බින්දුවක් වගේ, දාඩිය බින්දුවක් වගේ, ලේ බින්දුවක් වගේ. කැලේ ගිහින් නිදි වැරුවා, කැලේ ගිහින් නිදි වැරුවා, කැපුණ සඳුන් දණ්ඩ දනි, ඒ සඳුනින් හිත තැවරු සුවඳ පවා සිහින වැනි. පාරායිනි තියාගෙන වෙලිමල් විකුණන මිනිස්සු, පාරායිනි තියාගෙන තව තව දේවල් විකුණන මිනිස්සු, ඒවා විකුණන්නේ කාසිපනම් හොයන්න, කාසිපනම් හොයන්නේ ජීවිතය අහුල ගන්න. ඒ බෙලිමල් චුට්ට හොයාගන්න බෙලිමල් අහුලන්ට ඕනේ, කෙලේ යන්න ඕනේ, නිදි වරන්ට ඕන, සඳුන් කපන්ට ඕන, නින්ද නැතුව රැය නිදි වරන්න ඕන. රෑන ගිරව් කටුස්ස කොබෙයියෝ උරගයෝ සර්පයෝ මේ සියල්ලත් එක්ක යුද්ධ කරලා තමයි බෙලිමල් ටික හොයාගන්න වෙන්නේ. ඒ බෙලිමල් විකුණන්නේ කඳුළු වතුර විකුණන විලාශයෙන්. බෙලිමල් ඩිංගක් විකුණගත්තාම හම්බ වෙන කාසිපනම් වලින් දරුවන්ට කැඳ උරක් පොවා ගන්න පුළුවන්. කැඳ විකුණනවට වඩා බෙලිමල් විකුණන්න ලේසි. බෙලිමල් හදන්න වියදම් කරන්න ඕනේ නෑ. කැඳ හදන්නත් වියදම් කරන්න ඕන. ඒක හින්දා බෙලිමල් ටිකක් විකුණගත්තාම ඒකෙන් හම්බ වෙන කාසිය සමහර වෙලාවට දරුවට පෑනක් වෙනවා. සමහර වෙලාවට දරුවට පැන්සලක් වෙනවා. සමහර වෙලාවට දරුවට පොතක් වෙනවා. සමහර වෙලාවට දරුවට කැඳ උගුරක් වෙනවා. තවත් වෙලාවකට දරුවෙකුට බත් උගුරක් වෙනවා. ජීවිතය කියන්නේ ඒ විදිහට දුක්ඛන්දරාවකින් ගොඩනගා ගන්න තැනක්. ඒක හින්දායි සිද්ධ වෙන්නේ සමහර කෙනෙකුට වැවට බැහැලා මල් නෙලන්න. නෙලාගත්ත මල් පුබුදුවන්න. ඒ නෙලාගත්ත මල් මිටි බඳින්න. ඒ හින්දා තමයි තව කෙනෙකුට සිද්ධ වෙන්නේ නෙල්ලි අහුලන්න. තව කෙනෙකුට සිද්ධ වෙන්නේ වෙරළු අහුලන්න. ඒ බොරළු ගොඩේ වැටිලා තියෙන යම් යම් පළතුරු එකතු කරන්න. වට්ටි පොඩියකට දාගෙන අර මහ නගරයට යන සුවිසල් මාවත දෙපැත්තේ වැරැල්ලි ඇඳගත්ත ළමයි, අම්මලා, අහිංසක මිනිස්සු ඒවා විකුණන්නේ වේගයෙන් යන සුඛෝපභෝගී වාහනවල යන සර්ලටයි මැඩම්ලටයි. ඒ සර්ලගෙන් මැඩම්ලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් තරම් මනුස්සකමක් සමහර වෙලාවට කඳුළු වතුර ටිකක් දෙනකොට ලැබෙන්නේ නැහැ. තවත් සමහර කෙනෙක් ඇත්තටම නොන කෙනෙක් මහත්තයෙක් හැටියට ඒ කඳුළු වතුර වලට ඕනෑවටත් වඩා ගෙවනවා. පාරායින තියාගෙන රටකජු හරි විකුණන්නේ ජීවිතේ ගැට ගහගන්න කියලා එහෙම සමහර කෙනෙකුට තේරෙනවා. මේක රටක්. මේ සමස්ත රටේ සියල්ල අයිති සමස්තයට. ඒත් එක කොටසක් සැප විඳින්දී තව කොටසක් දුක් විඳිනවා නම් මොකද්දෝ තැනක තියෙනවා මොකද්දෝ වරද්දක්. ඒක සමාජ ස්වභාවය. ඒකට හෙට ඉඳලා විප්ලවය පටන් ගන්න කියන තැනක නෙමෙයි මේ කියන්නේ. ඒත් එක එක්කෙනාට උරුම, එක එක්කෙනාට ආවේනික ධර්මතා තියෙනවා. මේ සියල්ල තේරුම් ගත්තොත් සානුකම්පිත මානසිකත්වයකින් ආන්ගේ සානුකම්පිත මනසට මේ සියල්ලම තේරුම් ගන්න පුළුවන්. ගිරව් කටුසු කොබේ
බදුලුවය ගලාගෙන යන්නේ හැමෝටම ජලය දීලා. බදුලුවයෙන් කිරි කඳුලක් බොන්න පුළුවන්කම ලැබෙන්නේ බෙලිමල් කඳුල වතුර පොදක් විකොත් විතරයි. ඒ හින්දා කිරි ටිකක් ගන්න කඳුළු විකුණන්න සිද්ධ වෙලා. ලේ ඉතුරු කරගන්න දාඩිය විකුණන්න සිද්ධ වෙලා. මේක තරමක සමාජ විපර්යාසයක්. එහෙමත් නැත්නම් සමාජය ගැන විවරණයක් කරගන්න කතා කරන්න හොඳ තැනක්, හොඳ වෙලාවක් තමයි. ඒ කෙසේ වෙතත් මීට පස්සෙවත් පාර දෙපැත්තේ ඉන්න අහිංසක මිනිස්සු නිකන් අහිංසක වුණාය කියලා කියනවටත් වඩා පෙර ආත්ම භාවල කරන ලද පෞකාරකම් විපාක දෙන පෞකාරයෝයි කියලා තිරිසන් විදියට හිතනවට වඩා සානුකම්පිත මනසකින් ලෝකෙ දිහා බලන්න වෙයි. අපේම දරු පැටව් සුඛෝපභෝගී වාහනේ පිටිපස්සේ ටෙඩි බෙයා එක සෙල්ලම් කරද්දි පාරායිනේ ඉන්න දරුවෝ රටකජු විකුණනවා නම් අපේම කාර් එකේ ඉස්සරහා සීට් එකේ එක පැත්තක අපේ සුන්දර භාර්යාව යනකොට ඒ වයසෙම නංගි කෙනෙක්, ඒ වයසෙම අක්කා කෙනෙක් පාරායිනට වෙලා කඳුළු වතුර විකුණනවා නම් බෙලිමල් කියලා. අපිත් එක්කම යන කෙනෙක් සොහොයුරියක් අපේ ලස්සන කාර් එකේ සුන්දර ඇඳුමක් ඇඳගෙන යනකොට පාරායිනට වෙලා එන්න කියලා අඬ ගහලා මල් විකුණනවා නම් ඒ හැම කෙනෙක් දිහාවම එකම මනසින් බලන්න ඔබත් මමත් දියුණුණා. මෛත්‍රී භාවනාව අවශ්‍ය නැහැ. ඒක නිසා දියුණු ලෝකයක් නිර්මාණය වෙන්න හැම මිනිස් ඇඟක් ඇතුළෙම ජීවත් වෙන්නේ ගැහණියක් හෝ පිරිමියෙක් කියන එකත් ඒ ගැහණිය හා පිරිමියා වනාහි මානසිකත්වයෙන් හා ධාරිතාවෙන් සමාන බවත් වටහාගත යුතු වෙනවා. Ismatin pavi nekin duun inda hine
සඳ මණ්ඩලේ ඔබ දුටුව අසිරිය එදා හියන් සඳ මණ්ඩලේ හියන් සඳ මණ්ඩලේ සඳ සිළුමිණ පෝදා ගේය පද වන්දනාව සෑම පුරපසළොස්වක පොහෝ දිනකම උදෑසන 7 සිට සිටි FM වැඩෙන් සැම සිත සුව පිණිස සඳ සිළුමිණ අද දුරුතු පුරපසළොස්වක පුන් පොහෝ දිනේ සඳ සිළුමිණ පෝදාගේ පද වන්දනාවේ අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය ඉන්දුරාගාරේ ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ අනුදැනුමින් අපේ හාමුදුරනේ සැරට ඉර පායලා පොළොව ඉරිතැලිලා පොළොවේ ජීවයේ විනාශ වුණාට පස්සේ ඉර සතුටු වෙනවද කියලා අපි දන්නේ නැහැ. අනෙක් පැත්තෙන් අමාවක දවසේ සඳ නොපායා රාත්‍රිය අන්ධකාරේ ගිල්වලා සඳ සතුටු වෙනවද කියලා අපි දන්නෙත් නෑ. ඒත් ඒ විදිහට සතුටු වෙන මිනිස්සු කොට්ටාශයක් නම් මේ සාමාන්‍ය මිනිස්සු අතර නැතුවාම නෙමෙයි. අපට එහෙම පේනවා, අපි දකිනවා. මේ පොය දවසෙත් සිදාදියේ ඉඳලා ගමට ඇවිල්ලා උරුමය බෙදා ගන්න පෝය දවස නිමවුඩු දවසක් බවට පත් කරගෙන අද ඉඩකඩම් බෙදා ගන්න හොඳ දවසක් අපි යමු ගමේ කියලා ගමේ ආපු කී දෙනෙක් ඇද්ද? ඒ වගේම වතු පිටි දීපල ඉඩකඩම් මේවට දූල පුත්තු එන කොටා ගන්න දවස් බවට සමහර වෙලාවට මේ දවස් පත් වෙන්න පුළුවන්. අපේ හාමුදුරුවනේ එහෙම ගැටුමක සත්‍ය කතාවකදී ගෙදරක මුදුන් යටලීය කැණි මඩල විනාශ වෙච්ච කතාවක්. මේ කැණි මඩල සමාජයට ආරෝපණය කරගත්තොත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකක්ද අපිට මතක් කරලා දෙන්නේ? අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා කැණි මණ්ඩලෙත අපේ නිවසේ එක පත අනා එකටම කැපෙර දවසේ මං අමතකද උඹ රජ වූ අද දවසේ. අප්පච්චි නැති වුණා. අම්මත් ලෙඩට ඇඳට වැටිලා. කිදිරි ගගා ඉන්න වෙලාවේ අයියා ආවා. අයියා එනකොට අයියා බැඳපු අක්කත් පිටිපස්සෙන් ඇවිත් තියෙනවා. ඒත් අක්කා ගේ ඉසව්වට ආවේ නෑ. අක්කා මග කොහේදෝ තැනක නැවතිලා. ඒත් අයියා ආවා. අයියාගේ විදිහ වෙනස්. වෙනද වගේ මූණ හිනාවක් නෑ. සරමත් එක පැත්තකින් උස්සගෙන ලොකු අයියා හදිස්සියේ ගෙදරට එන්නේ හදිස්සියෙන් වගේ. පය ඉක්මන් කර කර එනකොට කරදරයක් දෝ කියලා හිතලා තමයි පැලයිනි වැට ගාවට දුවගෙන ගියේ. මොකෝ අයියේ කරදරයක්ද? එහෙම ඇහුවේ මල්ලි. කියාගෙන කඩුල්ල පනිනකොට මල්ලිට හිතුණා මොකක් හරි අයියාගේ හිතේ නෝරොක් ගතියක් තියෙනවායි කියලා. ගේ පැලට ගොඩ වෙනකම්ම කතා කරන්නේ නැතුව වේගෙන් ආපු අයියා අම්මා ගාවටත් ගිහිල්ලා පුංචි පැලේ එහා මෙහා ඔළුව පාත් කරගෙන ගිහින් මිදුලට එනවා. මේ කිසිම දෙයක් හිතාගන්න බැරි හින්දා මල්ලි අයියා ගාවටම ඇවිතිලා මොකද? කරදරයක්ද? ඇයි කලබලෙන් වාගේ? අයියා ඉන්නේ
කේන්තියෙන්ද මොකෝ අයියන්ඩි කියද්දි තමයි පුපුරන්නේ අයියගේ හිස කටෙන් පිට වෙනවා ගිනිදළු. කවදාක්වත් හිතුවේ නැහැ. එක බඩවැල කඩාගෙන එක පිඟානේ බත් අනාගෙන කාපු අයියා මෙච්චර දේවල් කියයි කියලා. අයියා කියනවා පැලයිනි වැට ගැන. මාත් හොඳට දන්නවා අයියත් හොඳට දන්නවා. අයියා දැන් ලොකු මාත් එක්ක. අයියා ටිකක් දුරක ඉන්නේ. අයියා හොඳට ඉගෙන ගත්තා. අම්මා අප්පච්චි දෙන්න බලාගෙන ගොවිතැන්පත් කරගන්නට ගෙදර ඉතුරුනේ මල්ලි. මොකක් හරි වාසනාවකට හරි අවාසනාවකට හරි මල්ලිට ඉස්කෝලේ ලොකු පන්තියකට යන්න බැරුව ගියා. ඒක හින්දම පැලත් එක්ක ඉතුරු වෙච්ච හතරමයිම මල්ලිටම ඉතුරු වුණා. ඒකට නඩු හබගන් කියාගනී කියලා කවදාක්වත් අප්පච්චි හිතපු නැති හින්දා අප්පච්චි ඉඩ කඩන් ලිව්වේ නෑ. සහෝදරකන් ලොකෝට උගන්නලා තිබ්බා. ලොකු නෝන කෙනෙක් කසාද බැන්දට පස්සේ අයියට මොනවා හරි ඔළුවට වැටුණවද්ද? ඒක හින්දා මහ පොළොවකට නඩු හබ කියන්නේ ඇයි අයියේ කියලා අහන්න හිතුණා. ඒත් අයියන්ඩිගේ වචන ඉස්සරහා මල්ලිට කතා කරන්න බැරි තරම් දුකයි. ඒ වෙලාවේදී නඩු හබ පැත්තකින් තියලා අයියන්ඩි මේ ඔක්කොම ගන්ට පැලේ ඉතුරු වෙලා ඉන්න අම්මගේ පනකෙන්ද යනකම් අම්මට සලකගෙන ඉන්න මට ඉඩ දෙන්න කියලා කියන්න හිතුවා. මහ පොළොවේ වැලි කැටයක යුද්ධ කරන්නේ කුහක මිනිස්සු. එහෙව් කුහකකමක් අප්පච්චිගේ දරුවෙකුට පිහිටන්න විදිහක් නැහැ. මල්ලිට හිතුණා 3-4 පාර. පුංචි කාලේ බෙලෙක් පිඟානට බත් ටික බෙදාගෙන බත් ගුලි හදලා හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම එකයි කියලා අයියට කටක් කවලා මල්ලිට කටක් කැව්වා අප්පච්චි. ඒ වෙලාවේදී මල්ලිට තව කටක් කවන්න කියලා Tamanට දෙන එක එපා කියාපු අයියා අද ඇවිදින්න තියෙන්නේ පර්චස් ගානක් ඉල්ලන්ට, ඉඩ කඩන් ඉල්ලන්ට, නඩු කියන්ට කතා කරන්නට. ඉස්කෝලේ යනකොට කිහෙල් කොලයක් කපාගෙන වැස්ස දවසේ අයියා තෙමි මල්ලිව කෙහෙල් කුඩෙන් වහගෙන ගිනිච්චා. එහෙව් අයියා අද ඇවිදින් තියෙන්නේ ඉඩම් නඩු කියන්ට. මේ විරසකයට හේතුව මොකක්ද කියලා මල්ලිට හිතා ගන්නට බෑ. ඒත් කසාද බැඳලා ලොකු නෝනා කෙනෙක් හම්බ වුණාට පස්සේ අයියා වෙනස් වෙලාද කියලා මල්ලිට හිතෙනවා. අම්මා එක්ක දබරව පැන ගිය වැත්තේ ලැමදා ගියා බද්දහිර උනේ කුසගින්නේ දැසේ කඳුළු වැහි පොද ලෙස වැහෙන්නේ විපැලකට ඇයි කුඹ විරසක වෙන්නේ. එක බඩවැල කඩාගෙන ආවයි කියන එක අපිට වටින්නේ බඩවැල එක හින්දම නෙමෙයි. ඒකට සහෝදරකම් කියලා අපි කියන නිසා. කවදාක්වත් සහෝදරකම් සල්ලි වලට ගන්න බෑ. පර්චස් සල්ලි වලට ගන්න පුළුවන් වුණාට. කවදාක්වත් ලෙන්ගතුකම් සල්ලි වලට ගන්න බෑ. ඉඩම් සල්ලි වලට ගන්න පුළුවන් වුණාට. ඒත් ඒකක්වත් පැහැදිලි කරලා දෙන්න තරම් අයියාගේ හිත නිවිල නැහැ. ගිනි අරන් ලෝභකමෙන්
ඒක දූෂණය වෙලා ද්වේෂයෙන් ඒ හිත මුලා වෙලා මෝහයෙන් ඒ ලෝභයනොත් ද්වේෂයනොත් මෝහයනොත් අපිරිසිදු වෙච්ච මනසත් එක්ක ගනුදෙනු කරන්න ලේසි නෑ. අයියන්ඩි මං අයියන්ඩිගේ මල්ලි මේ ලියුම ලියන්නේ එදා ඇවිදිල්ලා ගිය දවසේ අපේ වහල්ලට ගිනි ඇවිලුණා. කැණි මඩල ගිනි ගත්තා. අයියාගේ කටේ සද්දේ අම්මට ඇහෙන්න ඇති. කමක් නැහැ. අම්මගේ පණකෙන්ද රැකෙනකන් මට අම්මව බලාගන්නට ඉඩ දෙන්න. ඊට පස්සේ මේ මහ පොළොවේ සියලුම වැලි කැට අයියා සතු වුණාට මට ප්‍රශ්නයක් නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ එකම එක සම්පතයි. ඒ අම්මා විතරයි. අම්මාව උස්සගෙන මහපාරට බහින්න ඕනේ නේ. ඒ හින්දා නඩුවක් දාන්න පොලිසියට පැමිණිල්ලක් යන්න අවශ්‍ය නැහැ. ඔප්පුව ඇති අපේ ගෙදර. ඊළඟ දවසේ මූණේ හිනාවක් කරන් අයියන්ඩි ගෙදර එන්න මං ඒ ඔප්පුව අද්දකින්ම අයියන්ඩිට දෙනවා. අයියන්ඩි ඒක අරන් ගිහිල්ලා අක්කන්ඩිට දෙන්න. මට සන්තෝෂේ හොඳටම ඇති ජීවිතයේ ඉතුරු ටික ජීවත් කරවන්න. අම්මා බලාගන්න විතරක් ඉඩ දෙන්න. අයියන්ඩි